අදවසේ මම ඔබත් එක්ක කතා කරන්න යනවා එස්තර් පොතෙන් විශේෂයෙන් උන්වහන්සේ අපිව සැලසුම් කර තිබෙනවා. ආමෙන්. මව් ගර්භයේදීත් දෙවියන් වහන්සේ අපිව සැලසුම් කර තිබෙනවා. එස්තර් පොතේ දෙවැනි පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 7 වන පදය දක්වා අපි ස්වාමින් වහන්සේගේ හඬට අපි සවන් දෙන්නට යනවා. බැබිලෝනියේ රජු නෙබුකඩ්නේසර් විසින් අල්ලාගෙන ගිය යුදායි රජු යෙකොනියා සමග ගෙන යනු ලැබූ අය අතරේ ජෙරුසලමෙන් ගෙන යන ලද බෙන්ජමියෙකු ක්‍රිෂ්ගේ පුත්‍රයා වන ශිමේගේ පුත්‍ර වූ යායෙර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් යුදෙවෙක් ශෝසන් බලකොටුවේ සිටියේය. ඔහු තමාගේ බාපාගේ දුව වූ හදස්සා නම් එස්තර් ඇති කර ගත්තේය. මක්නිසාද ඇගේ පියාවත් මව්වත් ජීවත්ව සිටියේ නැත. ඇය වනාහි ශෝභන වූ රූප සම්පන්න තැනැත්තියක් වූවාය. ඇගේ මව්පියන් නැසුණු කල මොර්දෙකයි මාට දුවක් කොට පිළිගත්තේය. හලෙලූයා. එස්තර් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ අලංකාර කොටසකට අපි ගමන් කරනවා. දෙවෙනි පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 7 වන පදය දක්වා අපි බලනකොට මේ ස්ථානයේ කිනවා උන්වහන්සේ තුල ඊටාම වැදගත් දෙයක්. මිනිසුන්ගේ ජීවිතවල දේව සැලැස්මෙන ආකාරය. මිනිසුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ සැලසුම ගලා එන ආකාරයක් ගැන මෙතනදී කතා කරනවා. උන්වහන්සේ තුල මිනිස්සු හිතන්නේ නැති තැන්වලදී ඔවුන්ගේ ජීවිතවලට දෙවියන් වහන්සේගේ සැලස්ම ගමන් කරන්න පටන් ගන්නවා. අපි දකිනවා බයිබලයේ එස්තර් පොතේ මේ හදස්සා ඇයගේ උපතේදීම මහත් විනාශකාරී ජීවිතයක් තමයි ඇයගේ උපතේම සිද්ධ වෙන්න යන්නේ. ඒ තමයි ඇය උපදිනකොටම ඇගේ පියා සහ මව යන දෙදෙනාම මරණයට පත් වෙනවා. සාමාන්‍ය සමාජයේ නම් කාලකන්ණි දරුවෙක්, වටිනාකමක් නැති දරුවෙක්, අම්මා තාත්තා නැති අසරණ දරුවෙක් සාමාන්‍ය සමාජයේ හැමෝගෙම අනුකම්පාව ලැබිය යුතු කෙනෙක්. ඒ වගේම හැමෝගෙම ප්‍රතික්ෂේපේ සහ තාඩන පීඩන වලට ලක්විය යුතු දරුවෙක්. සමහර විට ඔබේ ජීවිතයේ ඔබේ පියා මව අහිමි වෙලා නම්, සමහර විට ඔබට ඔබේ අම්මා හෝ තාත්තා හෝ නැත්නම් ඔබට ඒක තදින් ඔබේ ජීවිතේ දැනලා ඇති. සමහරට දෙමව්පියන් දෙදෙනාම නැතුව හැදුණු කෙනෙක් නම් එවුන්ගේ හිටියත් ඔවුන්ගේ ආදරය සහ සෙනෙහස ඔබට ලැබී නැත්නම් සමහර විට ඔබට හිතිලා ඇති ඔබ මහ අවාසනාවන්ත මිනිසෙක් කියලා. එස්තර් එමු නැත්නම් හදස්සා ඇගේ ජීවිතය තුල ඇය මේ පොළවට ඉපදීම තුල ඇගේ මව සහ පියා දෙදෙනාම ඇයට අහිමි. ඒත් ඇය සැලැස්මේ ස්ත්‍රියක්. ආමෙන් කියන්නේ. ඇය සැලැස්මේ මිනිසෙක්. දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ මිනිසෙක්. ආමෙන්. සමහර අහිමි වීම අපේ ජීවිතය තුල අපි අපේ ජීවිතේ පරාජයක් කරගන්න යනවා. අපේ ජීවිතේ අපි විනාශයක් බවට පත් කරගන්න යනවා. අපේ ජීවිතේ කඩාවැටීමක් බවට පත් කරගන්න යනවා. අපිට නොලැබෙන දේවල් තමයි අපේ ජීවිතේ සමහර විට අපි වඩාත්ම වේදනාවට පත්වන දේවල්. ඒව ගැන අපි හරියට දුක් වෙන්න පටන් ගන්නවා. අපි කනස්සල්ලට පටන් ගන්නවා. අපි වේදනාවට එන්න යනවා. අපි ජීවිතේ ඔක්කොම අත්හරිනවා. ඒත් ඔබ දන්නවද? කිසිම අහිමිවීමකින් සැලැස්මේ මනුෂ්‍යයන් වටන්නට බැරි බව. ආමෙන් කියන්නේ. දේව සැලැස්මේ මනුෂ්‍යෙක් නම් ඔබ, ස්ත්‍රියෙක් නම් පුරුෂයෙක් නම් ඔබ අද උදෑසන ඔබ විශිෂ්ට ස්ථානයක අද උදෑසන සිටගෙන සිටිනවා. ආමෙන්. ඔබගේ අහිමිවීම, ඔබේ පරාජය ඔබේ ජීවිතයෙන් යක්ෂයා ගෙනත් තියෙන දෙයක් මිසක් දෙවියන් වහන්සේ ගෙනත් තියෙන දෙයක් නෙමෙයි. එස්තර්ට තමන්ගේ අම්මගේ
තමන්ගේ තාත්තගේ ආදරය අහිමි වුණා. විශේෂයෙන් දුවෙකුට අම්මගේ ආදරය අත්‍යවශ්‍යයි. නමුත් ඇයට ඒක ලැබුණේ නැති බව බයිබලයේ කතා කරනවා. අපි සමන් දෙමු 5 වන පදයට. බබිලෝනියේ රජ වූ නෙබුකද්නේසර් විසින් අල්ලාගෙන ගිය යුදාහි රජ වූ යෙකෝනියා සමග ගෙන යනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙන යන ලද බෙන්නමියෙකු කීෂ්ගේ පුත්‍රයා වන ශිමේගේ පුත්‍ර වූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් වූ යුදෙව්වෙක් ශූෂන් බලකොටුවෙහි සිටියේය. 6 වන පදය. ඔහු තමාගේ බාප්පාගේ දුව වූ හදස්සා එනම් එස්තර් ඇති කරගත්තේය. හදස්සා එස්තර් ඇති කරගත්තා. අනාථ දරුවෙක්. සැලැස්මක් නෑ. එහෙම හිතන්න පුළුවන්. ඒත් ඔබ දන්නවද? සැලැස්මේ දරුවෙක්. ආමෙන්. ඔබ අනාථ නිවාසයක හැදෙන්න ඇති. ඔබ ගහක් යට හැදෙන්න ඇති. ඔබට අල්ලපු ගෙදර අය ආදරේ ප්‍රේමයේ දක්වලා කන්න බොන්න ටික දීලා උගන්නලා ඔබ ওই තත්ත්වයට එන්නේ නැති. ප්‍රශ්නයක් නෑ. හැපැත්තක නට කියන ප්‍රශ්නයක් නෑ. ඔබ මේ පොළවේ පහළම සමාජ මට්ටමක ජීවත් වෙන්නේ නැති. හැපැත්තක නට කියන කමක් නෑ. හේක කමක් නෑ. මොකද එවැනි මිනිසුන් තමයි රජ මැදුරට ගමන් කරන්නේ දවසක. එවැනි මිනිසුන් දෙවියන් වහන්සේ ඉහළටම ඔසවන්ට යනවා. දෙවියන් වහන්සේගේ ඵලය එවැනි මිනිසුන්ගේ ජීවිත මත උන්වහන්සේ නිදහස් කරන්නට යනවා. එවැනි මිනිසුන්ට තමයි හොඳටම ආදරය සහ ප්‍රේමය සහ මේ පොළවේ සියලු දේවල් දැනෙන්නේ. එවැනි තත්වයක හැදිච්ච කෙනෙක්ට දැනෙනවා මේ පොළවේ තියෙන දුෂ්කරතම දේවල්. අමාරුම දේවල් දන්නවා. මේ පොළවේ කටුකත්වය දන්නවා. මේ සමාජයේ තියෙන දුර්වලම දේවල් දකිනවා. රකබසන්තර ඔබේ ජීවිතය අද උදෑසන කඩා වැටී නම් ඔබගේ ජීවිතේ නැගිටව ගන්න. ඔබගේ අහිමිවීම ඒවා ඔබේ ජීවිතේ පරාජයන් නොවේය. ඒවා ඔබේ ජීවිතයේ සැලැස්මේ කාරණාය. ආමෙන් කියන්නේ. ඒවා ඔබේ ජීවිතය තුළ උන්වහන්සේ නිදහස් කරන උතුම් වූ බලවන්ත වූ දේවල්ය. ආමෙන්. මොර්දෙකීගෙන් ඔහු හොඳ යුදෙව්වෙක්. හොඳ බල සම්පන්න මිනිසෙක්. ඔහු රජ මැදුරේ වැඩ කළත් දුවව තමන්ගේ නොවන දුවව ඔහු නියමිට ගොඩනගනවා. ආමෙන්. මේකයි වැදගත්. මේකයි වැදගත්. අපි යමු 7 වන පදයට. ශකරබස්සි. ඔහු තමාගේ බාප්පාගේ දුව වූ හදස්සා එනම් එස්තර් ඇති කරගත්තේය. මක් නිසාද ඇගේ පියාවත් මව්වත් ජීවත්ව සිටියේ නැත. ජීවත්ව සිටියේ නැත. එතන හයිලයිට් කරගන්න. සමහරට ඔබ ඒක නැති දේ ගැන අඬනවා. සමහරට ජීවත් වෙලා ඇති ඒගොල්ලෝ හොඳ නෑ කියලා අඬනවා. ඇයි මේ වගේ තාත්තලා දුන්නේ? ඇයි මේ වගේ අම්මලා දුන්නේ? අපෝ ඒගොල්ලෝ බීමත් කමේ ඉන්නේ. එයා හවසට බීලා එන්නේ. මට නම් එයා පෙන්වන්න බෑ. එයා ගැන වැඩක් නෑ. එයා භාජනය. ඔබ විශිෂ්ට කෙනෙක්. ආමෙන්. එයා ගැන වැඩක් නෑ. ඔබයි වටින්නේ. ඔබේ ජීවිතයටයි වටිනාකමක් දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. ආමෙන් කියන්න. ඔබට වටිනාකමක් දෙන්න දෙවියන් වහන්සේ මේ පොළවට ඔබව ගෙනවිත් තිබෙනවා. හාලලූයා. අපි ගමන් කරමු ඊළඟ පදය කියවන්න. ඈවනාහි ශෝභන වූ රූප සම්පන්න තැනැත්තියක් වූවාය. ඇගේ මව්පියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය. තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ශූෂන් බලකොටුවට හේගයිගේ රැකවරණයට රැස් වෙද්දී එස්තරද රජගෙට ස්ත්‍රීන්ගේ රැකවලා වූ හේගයිගේ රැකවරණයට ගෙන යන ලද්දීය. අපි දකිනවා ඇයට මොර්දෙකේ ආදරය කරා තමන්ගේ දුවෙක් වගේ. ආමෙන්. ආමෙන්. ඒ ආදරය සෙනෙහස ඇයට ලැබුණා. අම්මා තාත්තගේ ආදරය ඇයට ලැබුණේ නැහැ. සමහර විට බලන්න ඔබට වෙන අය ලබා ගන්න උත්සාහ කරන ආදරයන් ලැබුණ නැති වුණාම ඔබේ ජීවිතය කඩා වැටෙනවා. ඒක තමයි ඔබේ වරද. ඔබට අඩුපාඩු තියෙන තැන දිහා තමයි යක්ෂයා වැඩිම අවධානය දෙන්න යන්නේ. හැබැයි එස්සගේ ජීවිතය තුල
ඇය මේ අඩුපාඩුව කල්පනා කළේ නැහැ. ඇයට තිබුණේ එකම දෙයයි බයිබලයේ කියනවා ඇය ලස්සන ස්ත්‍රියක්. හලෙලූයා. ආමෙන්. හලෙලූයා. ඇය ලස්සනයි. එච්චරයි ඇයට තිබුණේ. වෙන මොනවත් තිබුණේ ඇයට සුදුසුකම. හැබැයි රජතුමා අපි දකිනවා බොහෝ ඉන්දියාවේ පටන් කුෂ් දේශයේ දක්වා අල්ලගත් අහස්වේ රජතුමා තීරණය කරනවා තමන්ට බිරිඳක් අවශ්‍යයි. මේ තීරණය තුල දේව සැලස්ම එනවා ඉස්සගේ ජීවිතයට. ආමෙන්. අපි හිතන්නේ නැති මාර්ග දෙවියන් වහන්සේ අරිනවා අපිව ආශිර්වාද කරන්න. අපි හිතන්නේ නැති මාර්ග දෙවියන් වහන්සේට අරින්න පුළුවන්. අපි හිතන්නකොට දැන් එස්සට හිතන්න තිබුණා මට කාත් කවුරුත් නැහැ. මං අසරණ දුප්පත් ළමෙක්. අපේ අම්මා තාත්තත් නැහැ. ඒ නිසා මගේ ජීවිතේ මෙතනින් ඉවරයි. නමුත් ඇගේ ජීවිතේට සැලැස්ම ආවා. මිනිස්සු හිතනකොට තමන්ගේ ජීවිතේ එතනින් නැතර වෙනවා කියලා. එතනින් තමයි දෙවියන් වහන්සේ පටන් ගන්නේ. ආමෙන් කියන්නේ. රතු මුහුද ඉස්සරහ ගාවට ගියාම ඊශ්‍රායල් ජනතාව හිතුවා මෙතනින් එහාට ඉවරයි මැරුණා. නමුත් එතන තමයි පටන් ගැම්මේ ඊශ්‍රායල් සෙනගගේ රතු මුහුද දෙබෑ කරලා ඔවුන්ව දෙවියන් වහන්සේ රතු මුහුදෙන් එගොඩ කරනවා උන්වහන්සේගේ ආශිර්වාදය ගන්නා පිණිස. ඔබේ ජීවිතේ යක්ෂයාගේ පරාජයන් දිහා බලන්න එපා. අහිමි වීම දිහා බලන්න එපා. ඔබට නැති දේවල් දිහා බලන්න එපා. ඔබ නෙමෙයි මේ පොළවේ ඉන්නේ එකම අම්මා තාත්තා නැති දරුවා කියලා හිතන්න යන්න එපා. ඒක අපි නිකන් හිතනවා හරි ලොකු ප්‍රශ්නයක් වගේ. අහම්බෙන් වුණා ඊ රාත්‍රියේ මේ දේශනාව හදනකොට හරි පුදුම දෙයක් වුණා. එක්තරා සහෝදරියක් අදිස්සියෙම රෝහල් ගත වෙලා මට කතා කළා. ඒ කතා කරනකොට අය දරුවෙක් බිහි කරන්න සිටින මවක්. ඉතින් අය කතා කරනකොට මම ඇත් එක්ක කතා කරනකොට මට යාඥා කරනකොට මට දැනුණා එයා ලොකු හිතේ වේදනාවක ඉන්නේ. මං කෝ ඔයාට නැති ප්‍රශ්න ගැන කල්පනා කරලා හිත මේවා කරගන්න එපා. මොකද දැන් ඔයා මේ දරුවෙක් සම්බන්ධ කාරණාවකට ඔය දැන් හොස්පිටල් එකේ ඉන්නේ. ඒ නිසා ඔයා ශක්තිමත්ව ඉන්න ඕනේ වෙලාව. මං කෝ ඔයාට නැති දේවල් මට එක පාටම ඇහුණා ඔයා රැට කාලාද? පරිකෝ නෑ පස්සේ මං කාලා නෑ. මට උයා ගන්න බැරි වුණා කියලා කිව්වා. ඊට මං ඇහුවා මේ වගේ හස්බන්ඩ් දැන් ගිහිල්ලාද? ඔව් එයා මාව හොස්පිටල් එකට දාලා ගිහින් ඉවරයි කිව්වා. මම මොන හරි කරගන්නම් පාස්ට් කිව්වා. ඇතුළේ ඉතින් මුකුත් කරගන්න බෑ. මොකද සෑහෙන දුර මටත් එන්න බෑ. කරන්න පුළුවන් දෙයක් තිබුණා නම් අපේ යාස්සන්නේ කවුරු හරි හිටියා නම් ඇත්තටම මං අරිනවා මට එන්න බෑ. නමුත් කාව හරි අරින්න හරි තිබුණා. ඇත්තටම අරින්නවත් කවුරු හරි යාස්සන්නේ අපේ කවුරුත් නැහැ. මං හෙව්වා දැන් ඇයි ඉවේ නැත්තේ රැට? මට වැඩ කරගන්න අමාරුයි පස්ස මගේ අම්මවත් තාත්තවත් මල් ළඟ නැහැ. ඒගොල්ලෝ ජීවිතුන් අතරත් නැහැ. මං හරි අසරණ තත්වයක ඉන්නේ. ඒ නිසා මට හිතෙනවා මේ දරුවත් අපරාධේ මෙයාත් දුක් විඳීද දන්නේ නැහැ කියලා. මං කෝ දෙවියන් වහන්සේගේ පොරොන්දු ඔයාට ඒ දරුවෝ නැතුව හිටියාට පොරොන්දුවක් දෙනවා සිදුන දරුවෙක් දෙනවා කියලා. ඒ උන්වහන්සේගේ ආශ්චර්යය. ආමෙන්. මං කෝ ඒ නිසා කලබල වෙන්න එපා. ආද මේවට අම්මලා තාත්තලා කවුරුත් හිටියේ නැහැ. ඔව්. ඒවට දරුවෝ ලැබුණා. හොස්පිටල් තිබුණේ නැහැ. දැන් නම් තියෙනවානේ අති සුපෝභෝගී හොස්පිටල්. එහෙම තිබුණෙත් නැහැ. ડોක්ටර් කෙනෙක් හිටියෙත් නැහැ. මං කිව්වා ආද මේවටත් කවුරුත් හිටියේ නැහැ. හැබැයි ඒගොල්ලෝ පවුලක් ලෙස ලස්සනට ජීවත් වුණා. ආමෙන් කියන්නේ. සමහර විට අපිට නැති දේවල් ගැන අපි කොච්චර කනගාටු වෙනවද? එයා කෝ ඕ නේද පාස්ටර්? ඇත්තනේ පාස්ටර්. මට හස්බන්ඩ් ඉන්නවනේ. මට අල්ලපු ගෙදර එක්කෙනා තුයලා කන්න බොන්න දෙනවා මට. මං කෝ ඉතින් ඒකනේ දැන් බලන්නකෝ. ඒට උදේටත් ඒගොල්ලෝ එන්නම් කිව්වා මම බලන්න. මං කෝ ඒකනේ මොකටද දැන් ඔයා ප්‍රශ්නේ? අන බලන්න ටික ටික මනසට ආපහු එයාට මතක් වෙන්න ගත්තා. එයාට යම් ස්වාමින් වහන්සේගේ අනුග්‍රහයක් ලැබී තිබෙන බව. හලෙලූයා. ඇයට අවශ්‍යමයි නැති වුණත් ඇයට උපකාර කරන්න අය සිටියා. ආමෙන්. ඔබට සමහර විට අවශ්‍යමයි නැති වුණත් ඔබට උදව් කරන්න අය ඉන්නවා නම් ඒ ගැන ජේසුට ස්තුතිවන්ත වෙන්න. අවශ්‍යමයි නැති වෙන්න පුළුවන්.
හැබැයි දෙවියන් වහන්සේ උදව් කරන්න කවුරු හරි තියලා තියෙනවා නම් ඒක ගැන ස්තුතිවන්ත හදවතක් තියාගන්න. ඒක තමයි පළවෙනි යහපත්ම දේ. ආමෙන්. හදස්සා එස්තර් අම්මා තාත්තා නැතුව බොහොම යහපත්ව ගොඩ නැගෙනවා. හලෙලූයා. හලෙලූයා. රජතුමා නියෝගයක් ගෙනෙනවා සියලුම තරුණ ගෑනු ළමයි ඔහුගේ බලකොටුවට කැඳවන්න. ඒ ඔහුට සුදුසු භාර්යාවක් තෝරා ගන්න. මේ කතාව ටික කතාවක්. නමුත් මට ආත්මයන් වහන්සේ පෙන්නපු පොඩි කොටසක් විතරයි මම ඔබට අද කතා කරන්නේ. හලෙලූයා. මම මුළු පොතම කතා කරන්නේ. ඒක ලස්සන කතාවක්. ඔබේ ගෙදරදී ඔබ අධ්‍යයනය කරන්නට එස්තර් පොත ඒක හරිම අලංකාරයි. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. දැන් එතනදී ඇයගේ සැලැස්ම එළියට එනවා. ඔබේ ජීවිතේ ඔබේ සැලැස්ම ස්වාමින් වහන්සේ පියවරෙන් පියවර හදනවා. ගීතාවලිය 139 වෙනි පරිච්ඡේදයට අපි ගමන් කරමු. ගීතාවලිය 139 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනේ කියනවා 13 සහ 14 වල පද මෙසේ කියනවා. මක්නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත්සේක. මාගේ මව් කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුති කරන්නෙමි. මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාධන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනා කොට දනි. අපි 15 වෙනි පදයටත් ගමන් කරමු. මා රහසින් මවනු ලැබ පොළවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල මාගේ ශරීර රූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. ඔබගෙන් සැඟවී නොතිබුණේ. ගීතාවලිය 139 දාවිද් කියනවා ඔබ වහන්සේ පුදුම ලෙසත් භයංකාර ලෙසත් මාව මව් ගර්භයේදී හැදුවා. ආමෙන්. ඔබ කල්පනා කරන්න ඔබේ කිසිම අවයවයක් නැති මොහොතේ උන්වහන්සේ ඔබව හදලා තියෙනවා. උන්වහන්සේ ඔබේ සැලැස්ම දන්නවා ඔබ දන්නේ. ඒකයි අපි එතන ගායනා කරන ඔබගෙන් කොහෙදෝ මා සැඟ වෙලා යන්නේ. කොහෙන්වත් යන්න බෑ දෙවනන්සේගෙන් හැංගිලා. එහෙම හැංගෙන්න පුළුවන් නම් පළවෙනි මිනිස්සයා මමයි හැංගෙන. මොකද මං උන්වහන්සේ වෙපා කළ මිනිහෙක්. හැබැයි උන්වහන්සේගෙන් හැංගෙන්න බෑ කාටවත්. උන්වහන්සේ මව් කුසේ තනන විටම ඔබේ ජීවිතයේ සැලැස්ම දන්නවා. එස්තර්ගේ ජීවිතයේ සැලැස්ම දෙවියන් වහන්සේ දැනගෙන හිටියා. ආමෙන්. ඔබ සමහර විට අන්ත දිලිඳු පවුලක ඉපදිලා ඇති. නරකම සමාජ තත්ත්වයක ඔබ ඉපදිලා ඇති. හැබැයි ඔබේ සැලැස්ම දෙවියන් වහන්සේ දන්නවා. ආමෙන් කියන්න. එස්තර්ගේ ජීවිතයේ හොඳ තැනක නෙමෙයි පටන් ගත්තේ. හැබැයි ඇය විශිෂ්ට තැනකට දෙවියන් වහන්සේ රැගෙන යමින් සිටියා. ඇය සැලැස්මට බලකොටුවට පැමිණියා. හලෙලූයා. ගීතාවලිය 139 කියනවා අපේ සැලැස්ම උන්වහන්සේ දන්නවා. පුදුම ලෙසත් භයංකාර ලෙසත් අපිව හදලා තියෙනවා උන්වහන්සේ. ආමෙන්. ඔබ විශේෂයි. එස්තර් විශේෂ කෙනෙක්. මිනිස්සු දැක්කේ පරාජිතයෙක්. දාවිත්ව මිනිස්සු දැක්කේ එඬේර කොල්ලෙක්. පවුලේ ඉන්න බාලම දරුවා. ඔහුට උරුම වෙලා තිබුණේ පවුලේ තියෙන බැටළුව ටික බලාගන්න එක තමයි කැලෑවට ගිහිල්ලා. හැබැයි දෙවියන් වහන්සේගේ ඇසින් ඔහු රජෙක්. ආමෙන්. ආමෙන් කියන්න. ඔබ අද ඉන්න තැන වැදගත් නෑ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ ඇසින් ඔබ ඊට වඩා ඉහළ තැනකට ගේන්න උන්වහන්සේ බලවන්තයි. මිනිස්සුන්ට ඔබ පේන්නේ ඒ විදිහට. යේසුස් වහන්සේව මිනිස්සු දැක්කේ අර වඩුවගේ පුතා. යේසුස් වහන්සේට ඊට වඩා දෙයක් දුන්නේ නැහැ මිනිස්සු. අර ජෝසප්ගේ කොල්ලා ඒ තැන තමයි ජේසුට තිබුණේ. ඔබට සමහර විට ඇත්තේ තැන. හැබැයි දෙවියන් වහන්සේ ඉස්සරහා ඊට වඩා ඉහළ තැනක් තියෙනවා. ජේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පස්සේ ඉඳගත්තා වගේ ඔබේ ජීවිතේ ඊට වඩා සැලැස්මක් උන්වහන්සේ තියලා තියෙනවා. එස්තර්ගේ ජීවිතේට ඒ සැලැස්ම ආවා. ඇයි ඒ සැලැස්ම ආවේ? එක අකීකරු මිනිහෙක් නිසා
දෙවියන් වහන්සේට කීකරු වෙච්ච මිනිස්සෙක්ගේ ජීවිතයේ සැලැස්ම පැමිණියා. හලෙලූයා. සමහර මිනිස්සුන්ගේ අකීකරුකම් අපිට ආශිර්වාදයක්. සමහර මිනිස්සුන්ගේ හිතුවක්කාරකම් අපිට ආශිර්වාදයක්. එස්තර්ගේ ජීවිතයේ සැලැස්ම පැමිණියා. ඇයව නිවැරදි වෙලාවට දෙවියන් වහන්සේ ස්ථානගත කළා. ආමෙන්. හලෙලූයා. ඔබේ ජීවිතයේ සමහර විට එවැනි තත්ත්වයන් නැති. එස්තර් තැනට ආවා. ඇය තැනට ආවා. අපි යමු එස්තර් දෙවැනි පරිච්ඡේදයේ 8 වන පදයේ සිට 10 වන පදය දක්වා අපි ගමන් කරමු. තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ශූෂන් බලකොටුවට හේගයිගේ රැකවරණයට රැස් වෙද්දී එස්තර්ද රජගෙට ස්ත්‍රීන්ගේ රැකවලා වූ හේගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දීය. තරුණියද ඔහුට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවාය. ඔහු ඉක්මන් කර ඇගේ පවිත්‍ර වීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය. ඇයට දීමට සුදුසු වූ රජගෙදරින් තෝරන ලද තරුණියන් 7 දෙනෙක්ද ඇයට දී ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයකට පැමිණෙව්වේය. එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනගවත් එළිදරව් නොකළාය. මක් නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඇයට අනකර තිබුණේය. දෙවචනය අපි දකිනවා එස්තර් රජගෙදරට යන්න සූදානම්ව සිටියා. ආමෙන්. මේ සූසන් බලකොටුවේදී හේගයිගේ රැකවරණයට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් රජු ඉස්සරහට යන්න ඉස්සර වෙලා එන තරුණ අයව සූදානම් කරන රැකවලා ලෙස තමයි හේගයි පත් වෙලා සිටියේ. ඔව් දැනන් හිටියා රජුගේ ආශාව, ඔව් දැනන් හිටියා රජුගේ හදවත, රජුට මොකක්ද අවශ්‍ය කියලා මේ හේගයි දැනගෙන හිටියා. දැන් බලන්න එස්තර් රජමාලිගාවට ගිය ගමන්ම හේගයිගේ කරුණාව ඇයට ලැබුණලු. ආමෙන්. ආමෙන්. ඇයට ප්‍රිය වුණාලු. දැන් බලන්න බැරි වෙලා හරි ඇයට අප්‍රිය වුණා නම් ප්‍රශ්නයක්. හේගයි එන රජු කොහොමවත් කැමති වෙන්නේ නැහැ. හේගයි කැමති වුණා එස්තරව දැක්කහම මේ ආපු ගෑනු ළමයි අතරින් එස්තර්ව දැක්කහම, ඇයගේ හැසිරීම දැක්කහම, ඇය කෙරෙහි කරුණාවකුත් ඇයට උපකාර කිරීමේ සිතකුත්, ඒ වගේම ඇයට අවශ්‍ය සියල්ල ඉක්මනින් දෙන්න. ඔබේ බයිබලයේ බලන්න ඒක ශුද්ධාත්මයන් වහන්සේ සඳහන් කර තිබෙනවා එතන. ඉක්මනින් ඇයගේ අවශ්‍යතාවය දෙන්නත් ඔහු ක්‍රියා කළා කියලා කියනවා. ඒ ඇයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. ආමෙන්. ඔබේ ජීවිතයට දේව සැලැස්මට ගමන් කරාම, උන්වහන්සේ යම් තැනකට ඔබව ගෙනිච්චාම ඔබේ කොටසක් තියෙනවා. ඒ තමයි අන් අයගේ හිත් දිනා ගන්න පරිදි ක්‍රියා කරන එක. ඒ අයගේ කරුණාව ලැබෙන පිණිස වැඩ කිරීම ඔබේ කොටසයි. ඔබ වැඩ කරන ආයතනය තුලදී ඒ කරුණාව ලැබෙන පිණිස ඔබ ක්‍රියා කරන්න ඕනේ. එස්තර්ට මේ රජුගේ සේවකයාගේ ආකර්ෂණය මුලින්ම ලැබුණා. ඇයව පිළිගත්තා. හලෙලූයා. බලන්න සමහර වෙලාවට අපේ හැසිරීම, අපේ ක්‍රියාවන් තුළ අපිට දේව සැලැස්මක් තිබුණත් අපි නැති කරගන්නවා. අපේ සමහර කතාවන් නිසා අපිට තියෙන හොඳ දේවල් අපි නැති කරගන්නවා. අපේ හැසිරීම නිසා අපිට ලැබෙන්න ඕනේ දේවල් අපි නැති කරගන්නවා. එස්තර්ගේ ජීවිතයේ ඇය කරුණාව ලබා ගත්තා. ආමෙන්. ඇය යටහත් වුණා ඒ ස්ථානේ. ඇය බලන්න ඇගේ ජීවිතය තුල ඇගේ ආශිර්වාදය ලබා ගන්නට ඇය පියවර තබනවා. ආමෙන්. අපිට දෙවියන් වහන්සේ අනාගත වාක්‍ය දුන්නට මදි. අපිට සැලැස්මක් තියෙනවා කිව්වට මදි. අපේ කොටසක් තියෙනවා හැම මොහොතකම. ඒ තමයි
තමයි එස්ථාමෙන් අන් අයගේ ආකර්ෂණය කරුණාව දිනා ගන්න ඕනේ. එස්ථා ඒ කරුණාව දිනාගත්තා. ආමෙන්. ආමෙන්. හලෙලූයා. එස්ථා ආකර්ෂණය දිනාගත්තා. ආමෙන්. ඔබ ඔබේ ආයතනයේ හිත දිනා ගන්න ඕනේ. අනේ ඒක තිබුණත් එකයි නැතත් එකයි මට. ඔබට ඉහළ හෝ පහළ වැඩ කරන අයගේ හිත දිනා ගන්න ඕනේ. අනේ ඒගොල්ලෝ කවුද? මං වගේද ඒගොල්ලෝ? එහෙම හිතන්න. මොකද ඒගොල්ලන්ගේ සිත් දිනා ගැනීම ඔබගේ උසස් වීමයි. ආමෙන්. ආමෙන්. අපි ගමන් කරනවා 1 පේතරස් 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට. 1 පේතරස් 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට අපි ස්වාමීන් වහන්සේගේ වචනය තුල ගමන් කරනවා. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. ආමෙන් කියන්න. දෙවියන් වහන්සේ කියනවා 1 පේතරස් 5:6 මොකක්ද? එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවන්ත හස්තයට යටත් වෙන්න. බලවන්ත හස්තයට යටත් වෙන්න. සුදුසු කාලයේදී highlight කරගන්න. ඒ කියන්නේ අපිව උසස් කරන්න වෙලාවක් තියෙනවා. එස්ථාගේ ජීවිතයට වෙලාවක් ආවා. ඒගේ උසස් වීමට. ආමෙන් කියන්න. හැබැයි උසස් වෙන්න යටත්කම තියෙන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ? අපි ওই පදේ ඔහොම ඉන්න ගමන් එස්ථා පළවෙනි පරිච්ඡේදයට යන්න. මම ඔබට පෙන්නන්නම් ඇයි කියලා. එස්ථා පළවෙනි පරිච්ඡේදයට යමු. එස්ථා පළවෙනි පරිච්ඡේදයේ එස්ථා පළවෙනි පරිච්ඡේදයේ 11 වන පදයේ සිට 12 වන පදය දක්වා ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහශ්වේරෝෂ් රජ තමා ඉදිරියේ සේවය කළා වූ මෙහුමාන්ද බිස්තාද හර්බෝනාද බික්තාද අබක්තාද සේතරද කර්කස්ද යන නපුංසකයන් සත් දෙනාට අණ කළ සේක. නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අනට එන්ට වස්තී බිසව අකමැති වූවාය. එබැවින් රජ ඉතා උදහස් වී ඔහුගේ කෝපය ඔහු තුල ඇවිලුණේය. බලන්න මේ ස්ථානයේ මේ රජතුමා රටවල් ගණනාවක් ජයග්‍රහණය කළ බලවන්ත රජෙක්. ඔහුගේ බිරිඳ තමයි පළවෙනි බිරිඳ වස්ති බිසව. දැන් රජතුමා මංගල්‍යයක් එහෙම රාජ්‍ය දිනලා ඇවිල්ලා මංගල්‍යයක් එහෙම දීලා රජුට සන්තෝෂ වෙලා රජුට අවශ්‍ය වෙනවා ඇගේ අලංකාර බිරිඳව හැමෝටම පෙන්වන්න. 12 වෙනි පදේ නුමුත් නපුංසකයන් අත රජ කියා ඇරියානට එන්ට වස්තී බිසව අකමැති වුණාය. මේ බිරිඳ කැමති වෙන්නේ නැහැ ස්වාමි පුරුෂයා එන්න කිව්වට යන්න. ඇය තමයි ඒ රාජ්‍යයේ බිසව. ඒ වගේම ඇය තමයි ලස්සනම කාන්තාව ඒ රටේ. ඒකනේ රජතුමාගේ බිරිඳ වෙන්නේ. ඇය ඒ ගැන බොහොම ආඩම්බරෙන් සිටින්නේ. ඇය හිතනවා මොකද්ද? රජා කවුද මට එන්න කියන්නේ? ඔය සමහර බිරිඳවරු හිතන්නේ යා කවුද මට එන්න කියන්නේ? යවන්න මං ගාවට ආවද? මං කියන විදිහට හිටපු දෙන්නේ නැත්නම් ගෙදරින් එළියට බහලා ගියද? නෝමයි කියන්නේ. වස්ති බිසව. ඔය ගෙවල් වල ඉන්න වස්ති බිසවලා වස්ති බිසවල හොඳ නෑ. මොකද රූපයෙන් උද්දච්ච වෙලා හිටියා, ආඩම්බර වෙලා හිටියා, තමන්ට තියෙන බලයෙන් මේව වෙලා හිටියා, තමන්ට තිබුණු රාජාභිෂේකේ නිසා ආඩම්බර වෙලා හිටියා. හැබැයි ඇය පල්ලෙහාටම වැටෙනවා. ඇයි ආඩම්බරකම? බයිබලයේ කියනවා උඩඟුවන් උන්වහන්සේ පහත හෙළනසේක. ජීවිතේ තියෙන දේවල් ලැබෙන දේවල් වලින් උඩඟු වෙන්න එපා කවදාවත්. ඒව ගැන යටහත්ව දෙවියන් වහන්සේට ස්තුති කරමින් ගෞරව කරන්න. අපිට ලැබී තියෙන හැම දෙයක්ම උන්වහන්සේගේ ආදරයයි.
ආමේන් කියන්න. අපිට ලැබෙන හැම දෙයක්ම උන්වහන්සේගේ ආදරයයි. ආමේන්. අපේ ශක්තියක් නෙමෙයි. ඒ තුඟක් මිනිස්සු Tamanට දේවල් ලැබෙනකොට ඒව ගැන ආඩම්බර වෙනවා. ඒ ආඩම්බරකම ඔවුන්ගේ ආශිර්වාදය නැති කරනවා. මේ වස්ති කියන්නේ රජට පස්සේ අණ දෙන්න පුළුවන් කෙනෙක්. මුළු සමාජයක් ගෞරව කළා වූ කෙනෙක්. හැබැයි රජුට කේන්ති යනවා. ඇයි එන්න කිව්වම ආවේ නෑ. සමහරක් ගෙවල් වල බලන්නකෝ හස්බන්ඩ් මහන්සි වෙලා හරි කොහේ හරි ගිහින් හරි ගෙදර ආව ගමන් තේ ටිකක් ඉල්ලන්න බලන්න. ඉස්සර නම් එහෙම පාරට හදාගෙන දුවන් එන මිනිස්සු දැන් මොනවද කියන්නේ? ඕන්න කුස්සිය තියන්න අද පොඩි. මත් පහසිය තමයි ඉන්නේ. තේ ටිකක් හදලා දෙන්න බෑ. බීම එක හදලා දෙන්න බෑ. එතනයි ප්‍රශ්නේ. වස්සේ බිසවට කියනවා පොඩ්ඩක් ඔටුන්න ඔළුවේ මහා වැඩක් නෙමෙයිනේ. අනිත් එක ඉතින් යාගේ ඔළුවේ ඔටුන්න විතරනේ තියෙන්නේ මේකප් එකක් දාන්නේ අර ඉන්න සේවකයෝ ටිකනේ. පස්සෙන් ඇවිල්ලා පවනුත් ගහනවනේ. ඔබ නිකන් සරලව හිතන්න මේක. නිකන් ලස්සනට ඇඳලා ඔහෙ එන්නනේ තිබුණේ නේද? මොකද්ද මෙයා කරන්නේ? මට එන්න බෑ. කතරේ පස්සේ ඔබට තේරෙනවද? පුංචි දෙයක් එක් ලොකු විනාශයක්. පුංචි දෙයක් පොඩි දෙයක් තිබුණේ ඔටුන්න ඔළුවේ දාගෙන එන්න. හැබැයි ඇය මොනවද උනේ? වහලෙට නැග්ගා. මම එන්නේ. රජා ඩබල් සැලුට් ගහලා වහාම රාජාඥාවක් නිකුත් කරනවා. මොකද්ද? ඇය බිසෝ තනතුරෙන් පහ කරනවා. ඇය වෙනුවට ඔයගොල්ලන් කරන්න යන්න එපා. ඒ පරණ කිවිසුමයා. නෑ ඒ පරණ කිවිසුමේ. අනිත් එක රජෙක්ට ඕන තරම් බිසෝවරු ගන්න පුළුවන් බලය තිබුණා. ඕන තරම්. වස්ති ඒ නිසා පරිස්සම් වෙන්න තිබුණා. ඔබ දන්නවද ඔබේ ජීවිතයේ ඔබට ලැබිලා තියෙන දේ ගැන අනවශ්‍ය ලෙස උඩඟු වෙන්න එපා. ඒක පෞල් ජීවිතේ වෙන්න ඇති. ඒක ආර්ථිකය වෙන්න ඇති. ඒක ඔබට ලැබිලා තියෙන සේවයක් වෙන්න ඇති. ඒක දෙවියන් වහන්සේගෙන් ලැබිලා තියෙන ඕනෙම දෙයක් වෙන්න ඇති. ඒ ගැන අනවශ්‍ය ලෙස හිතන්න යන්න එපා. අනවශ්‍ය ලෙස ආඩම්බර වෙලා හිතන්න එපා. මන් නැත්තම් මේක බෑ කියලා. දෙවියන් වහන්සේ වෙන කෙනෙක්ව දාගන්නවා එතෙන්ට. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එහෙම හිතන්න හොඳ නෑ. වස්ති ගැන තිබුණු ආදරය රජුගේ හදවතින් ඉවත් වුණා. ස්වාමි පුරුෂයෙක් වේවා බිරිඳක් වේවා තමන්ගේ පෞල් ජීවිතය තුලදී පවා මේ දේ රැකවල් කර ගැනීම අත්‍යවශ්‍යයි. ආමෙන්. ඇයි මේ සමාජයේ නපුරුයි. ඔබ නිවස තුල දෙන ආදරය තමයි ඔබේ නිවසේ රඳා පැවැත්ම රකින්න යන්නේ. නිවසේ දෙන ගරුත්වය අත්‍යවශ්‍ය ස්ථානයක තිබෙනවා. පෞල් ජීවිතය තුල යටහත්කම කියන එක බිරිඳකට අත්‍යවශ්‍ය වූ ගුණාංගයක්. බයිබලයේ උන්වහන්සේ 5 පරිච්ඡේදයේ කියනවා බිරිඳක් හැම වෙලාවෙම හිසට යටහත්ව ජීවත් වෙන්න ඕනි කියලා. ආමෙන්. වස්සි මොනවද උනේ? හිසට උඩින් යන්න හැදුවා. බිම වැටුණා. ජීවිතේ එවැනි තැන්වලදී මිනිස්සු කඩා වැටෙනවා. තමන්ට ලැබිලා තියෙන දේ පරික්ෂම් කරගැනීමේ වගකීමක් තියෙනවා. හලලුයා. ඔබ හිතනවාද මේ වස්ති නිකම්පත් වුණා කියලා? නෑ. ඇයට සැලැස්මක් තිබුණා. හැබැයි අර අපි බලපු 1 පේතරස් 5:6 ඇයට තිබුණේ නෑ. මොකක්ද? සුදුසු කාලයේදී දෙවියන් වහන්සේගේ උසස් වීම රැකවල් කරගන්නා පිණිස යටහත්කම ඇයට තිබුණේ නෑ. යටහත්කම. සමහරට බලන්න අපි රැකියාවට යන්නේ කොයි වෙලේටද කියලා බලන්න. බලමුකෝ මාව වස් කරයි. මන් නැත්තම් බෑ බොස් තියා මාව වස් කරන්නේ. 12ට විතර යනවා. 2ට යනවා.
අන්තිමට ඕෆ් වෙන වෙලාවට යනවා. අන්තිමට ඕෆ් කළාම දානවා බොස්. ඕෆ් එකේම ගෙදර ඉන්න කියලා. ඇයි? ඒක ඒ පුද්ගලයාගේ ජීවිතයේ අඩුපාඩුවක්. දෙවියන් වහන්සේ හිටියට මදි. මම දැකලා තියෙනවා සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සේවය කරන මිනිස්සු තුලිනුත් ඒ දුර්වලකම. ඒ නිසා ඔවුන්ට තියෙන විශේෂ සැලැස්මෙන් ඔවුන් අහක් වෙනවා. මිනිස්සු තමන්ගේ පෞල් ජීවිතය තුල ඔවැනි තත්ත්වයන් නැති කර ගැනීම නිසා මම දැකලා තියෙනවා පෞල් ජීවිත අහිමි කරගෙන දුක් විඳිනවා. වස්ති වගේ වෙන්න එපා. හලෙලූයා. ඇයට තිබුණේ පුංචි දෙයක් කරන්න. ඔබ බලන්න සමහර විට පුංචි යටහත්කමක් කරන්න තියෙන ඔබේ ජීවිතේ. පුංචි වචනයක් කියන්න තියෙන්නේ sorry. හැබැයි ඒක නොකිය කොච්චර ඔබේ ජීවිතය ඔබ නාස්ති කරගන්නවාද? රිකාබස්සේ සැලැස්ම තිබුණා. හැබැයි සැලැස්ම නැති කරගන්න පුළුවන් මිනිස්සෙකුට තමන්ගේ මුරණ්ඩු කම්වලින් උඩඟු කම්වලින් යටහත් නොවීමෙන් හැමතිස්සෙම ඔබේ ජීවිතයේ තැනට ගේන්න ඒක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ආමෙන්. දෙනස්සේ බලා සිටිනවා. හලෙලූයා. ඔබ බලන්න සමහර ස්වාමි පුරුෂයෝ බොහොම හොඳයි, වැදගත්, නීතිගරුකා, යහපත් එහෙම ඔක්කොම තියෙනවා. බිරින්දෑවරු සමහර විට ඒක ලබාගෙන නැහැ. සමහරක් වෙලාවට බිරින්දෑවරුන්ට ඒක තියෙනවා, ස්වාමි පුරුෂයන්ට අර ටික නැහැ. මේක සකස් කර ගැනීම තමයි ඔබේ ආශිර්වාදයේ පටන් ගැනීම. ආමෙන්. මෙතෙන්දී අපි දකිනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම අපි දකිනවා එස්තර්ට ආවා. නමුත් එක මිනිස්සුගේ අකීකරුකම නිසා යටත් නොවීම නිසා ජෝසප් බලන්න යටත් වුණා. ඔබ උපතිපතේ බලන්න. සමහර වෙලාවට දරුවෝ ගෙවල් වල යටත් වෙන්නේ අම්මලා තාත්තලා නැතුව අපිට ඉන්න පුළුවන් කියන තැන ඉන්නේ ඒගොල්ලෝ. ඔබ බලන්න. සමහර වෙලාවට ඒගොල්ලන් ඉන්නේ දරුවෝ නිසා උඩින්. පල්ලෙහාන් ඉන්නේ. අම්මලා තාත්තලා ඒගොල්ලන්ට නැමෙන්න ඕනේ. අනේ පුතේ කියලා. අනේ දුවේ කියලා. ඒ දැන් ළමයින්ට ආදරය නිසා ළමයින්ට මොකද තරවටුවක් ගෙනෙන්නේ නැති නිසා ඒගොල්ලෝ වස්තිලා වගේ හැදෙන්නේ. සමහර වෙලාවට දෙමව්පියෝ දරුවන්ගේ ආඥාවට තමයි වැඩ කරන්න ඕනේ. ආමෙන් කියනවාද අම්මලා තාත්තලා? ඒක හරියන්නේ. ඔය වයස අවුරුදු 14 15 16 17 18 වෙනකොට සාමාන්‍යයෙන් විද්‍යාත්මකවත් ඔය හෝමෝන වෙනස්කම් ඇති වෙනවන්නේ. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? අර 1 පේතරස් 5:6 බෑ. සුදුසු කාලයේදී යටත් වෙලා උසස් වෙන්න බෑ. දැන් උසස් වෙලා දෙමව්පියෝ යටත් වෙන්න ඕනේ. කයි වෙලා තියෙන්නේ? සුදුසු කාලයේ උසස් වෙන පිණිස දරුවෝ ගෙවල් වල දෙමව්පියන්ට සුදුසු කාලේ එනකන් ඒගොල්ලන් දෙමව්පියන් යටතේ වගකීමෙන් වැඩ කරන්න ඕනේ. හලෙලූයා. එහෙම නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ බලන්න මේ සමාජයේ විනාශ වෙලා තියෙන්නේ ඒකයි. මත්ද්‍රව්‍ය වලට දරුවෝ ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒකයි. ඔබ බලන්න හොයලා. සමහර ළමයි රාත්‍රී ගත කරන්නේ රාත්‍රී සමාජ ශාලාවල් වල, නයිට් ක්ලබ් වල. මේ රටේ එක වෙලා තියෙන්නේ ඒකයි. සුදුසු කාලයේදී යටත් කරගන්න ඕනේ. බලන්න එස්තර් තමන්ගේ අම්මා තාත්තා නැති වුණත් අපි මේම කියනවනේ අම්මලා තාත්තලා අපිට හිටියේ නෑ ඔවා කියලා දෙන්න. අපි කියනවනේ ඔබේ ජීවිතේ ඔබට කොටසක් තියෙනවා. හලෙලූයා. ඔබට යටත් වෙන්න තැනක් තියෙනවා. ඔබේ ජීවිතේ හදා ගන්න ඕනේ තැනක් තියෙනවා. එස්ත බලන්න. ඇයි කිව්වේ නෑ? මට අම්මා හිටියේ නෑ ඔවා කියලා දෙන්න. මට තාත්තා හිටියේ නෑ. ඒ හින්දා මං තනියෙන් හැදුනේ.
මගේ හැඟීම් සිතිවිලි තේරුම් ගන්න කවුරුත් හිටියේ නෑ. ඒ හින්දා තමයි මම මෙහෙම හැසිරුනේ කියලා කියන්නේ කොයි වෙලේකවත්. හලෙලූයා. හලෙලූයා කියන්නේ. ඒ බලන්න තනියෙන් උනත් ලස්සනට හැදෙනවා. අපි හුඟක් දේවල් වලට ආදම්ගේ ගති ලක්ෂණ අපි ගාව තියෙනවා. ඒ වාගේ ගති ලක්ෂණ අපි ගාව තියෙනවා. ඒ තමයි මොකද්ද දන්නවද? අපි ඕන දෙයකට හේතුවක් ඉදිරිපත් කරනවා. අපි වැරදි කරලා අපි කියනවා අපේ අම්මලා තාත්තලා හොඳ නැති හින්දායි අපි එහෙම කරන්නේ. සමහර විට මේ මිනිස්සු හරි රත්තරන් හොඳයි. ඒගොල්ලෝ හරියට පෞල් ජීවිත ගත කරා නම් අපි මෙහෙම අද එන කොටා ගන්න නෑනේ. ඉතින් එන කොටා නොගෙන ඉන්න එපා. ඔබ ඒක දැකලා හරි. ඔබ විදෙව්වා නම් ඔබට තියෙන එක නොකර ඉන්න. ඇයි ඔබ කරන්නේ? මගේ ප්‍රශ්නේ ඒකයි. මම සමහර වෙලාවට ওই මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ළමයි එක කතා කරනවා. ඒගොල්ලෝ කියන්නේ මොකක්ද දන්නවද? ඒගොල්ලෝ කියනවා අපේ ගෙවල් වලින් මාව හෙව්වේ නැහැලු. බලන්න ඒ ළමයි කියනවා මොකක්ද? ඒ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ ඇයි? දෙමව්පියෝ හෙව්වේ නැති නිසා. සමහර විට ඒ ළමයින්ට කන්න බොන්න දෙන්න තව තැනක තියලා ඒ දෙමව්පියෝ විදේශගත වෙලා. එතකොට ඒ දෙමව්පියෝ විදේශගත වෙලා තියෙන්නේ ඒ ළමයින්ට කන්න දෙන්න. තොට ළමයි දැනගන්න ඕනේ අම්මා තාත්තා රට ගිහින් දුක් විඳින්නේ මොනවටද? කුඩු ගහන්න නෙමෙයි. ඒ දෙමව්පියෝ ඒ විදේශගත වෙලා මොනවද කරන්නේ? සකරක බන්දේරියන්. ඒ දරුවන්ගේ අවශ්‍යතාවය සපයන්නයි එසේ කළා තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. සමහර විට ඔබේ නෑදෑයෙක් ගාව ඔබේ දරුවව තියලා ඔබ රැකියාවේ නිරත වෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔබේ දරුවෝ සමහර විට ඔබට චෝදනා කරයි වැරද්දක් වුණාම. ඔබත් ඔබටම චෝදනාව දාගනිය ඔව් මං හින්දා තමයි මේ නෑ. අපිට අපි ගැන අපිටත් වගකීමක් තියෙනවා. ඔබ මිනිස්සෙක් නම් යේසුස් වහන්සේව දන්න ඔබ ගැලවීම ලැබූ කෙනෙක් නම් සහ ඔබ අද දවසේ නම් යේසුස් වහන්සේව හඳුනාගන්නේ ඔබට ඔබේ ජීවිතය ගැන වටිනාකම සහ දෙවියන් වහන්සේ ඉදිරියේ වගකීමක් තියෙනවා. එස්තර් වගකීමෙන් වැඩ කළා. ඇය තනියෙන් වුණත් වගකීමෙන් වැඩ කරා. අපි පව් කරලා අපි දෙනවා චෝදනා මොකද ෆෝන් එක හින්දා. ඕකේ තියෙනවනේ ඔන් ඔෆ් එකක්. ඔන් ඔෆ් තියෙනවා. ටීවී එක හින්දා. ඔබ බලන්න. මොකද අහන්න ඇහුවාම අපේ ගෙදර අය ඉතින් හැමදාම හවසට මම යාඥා කරන්න ආවට වැඩක් නැහනේ. ඒගොල්ලන් ටීවී එක ඉස්සරහා. ඇයි අනේ ඒවට ඔන් ඔෆ් තියෙන්නේ? නැත්තම් ප්ලග් එකෙන්ම ගලවලා දාන්න. ඔන් ඔෆ් වෙන්නේ නැත්තම්. මොකද්ද අපි කියන්නේ? නිදහසට කාරණේ කියනවා. අපි මේගොල්ලන් ටීවී බලනවා. හරි බලපුදි මමත් යනවා. නියමයි. තමනුත් ඒක බලනවා. බලලා පස්සේ කියනවා මොකද්ද? ගෙදර ඔක්කොම ඉන්නේ නේ යාඥාව ඔබට. ඉතින් මම කරන්නේත් නෑ. එස්තර් 2:20ට අපි ඉක්මනින් යනවා. එස්තර් මොර්දෙකයි ඈට අනකල ලෙස ඇගේ සෙනගත් ජාතියත් නොදන්වා සිටියාය. මක් නිසාද එස්තර් මොර්දෙකයි වෙත වැඩෙද්දී කලාක් මෙන් ඇය ඔහුගේ කීම ඉෂ්ට කළාය. ආමේන්. ලස්සන කොටසක්. ඔබ දැක්කද ඒ වචනය? එස්තර් මොර්දෙකයි වෙත වැඩෙද්දී කලාක් මෙන් ඇය ඔහුගේ කීම ඉෂ්ට කළාය. ඉෂ්ට කළාය. ඒ හැදිච්ච විදිහටම රජමාලිගාවේ ගිහිල්ලා කිව්ව විදිහටම වැඩ කළා. බිසවක් වුණා කියලා ඇය ආඩම්බර වෙන්න ගියේ නෑ. ඔබ ජේසුස් වහන්සේ වෙතට ආවහම ඔබට හැමදේම ලැබෙයි. ආමේන් කියන්නේ. ලස්සනට අඳින්න, හොඳම වාහන, හොඳම ආහාර, හොඳම ගෙවල්, හොඳම දේ ලැබෙයි. ආමේන්. ආමේන් කියන්නේ. හැබැයි උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයටම ජීවත් වෙන්න.
මොර්දෙකයිගේ වචනේ විදිහටම එස්තර් ඊට පස්සේ ජීවත් වුණා. ඒ රජුගේ ආකර්ෂණයක් දිනාගෙන රජ බිසව බවට පරිවර්තනය වුණා. ඇයි හේගයි දුන්නු දේ ඇරෙන්න මං ඒ පදවලට යන්නේ නැහැ. ඇය මොකුත් රජ ඉදිරියට අරන් ගියේ නැහැ. ඇයි දැනන් හිටියා හේගයි දන්නවා රජුගේ හදවත. ඒ නිසා වෙන අය රජමාලිගාවට ගියාම තෝරගන්න කිව්වම හැමදේම තෝරගත්ත අය මොකුත් තෝරගත්තේ නැහැලු. ඇයට හේගයි දුන්නු දේ විතරයිලු ඇය තෝරාගත්තේ. ඇයි ඇය දැනන් හිටියා ඒ නපුංසකයාට ඒ ස්ත්‍රීන්ගේ රැකවලාට හොඳටම දන්නවා රජුගේ කැමැත්ත. හලලුයා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අද උදැස්සන ඔබ දැනගත යුතුයි. උන්වහන්සේගේ කැමැත්ත තුල ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න ඕනේ. උන්වහන්සේගේ කැමැත්තට ඔබගේ ජීවිතය පරිවර්තනය කර ගන්න ඕනේ. අපගේ රජුගේ රජ දෙවියන් වහන්සේ ආමේන්. රජුගේ සිතට එකඟ මනුෂ්‍යයා වෙන්න ඕනේ අපි ආමේන්. රජුගේ ආදරය දිනා ගන්න කෙනා බවට එස්ස වගේ අපි පත් වෙන්න ඕනේ ආමේන්. කවුද අපේ රජතුමා? අපේ දෙවියන් වහන්සේ. අපේ සැලැස්ම තුල උන්වහන්සේ ඉදිරියේ යටත් වෙලා අපේ ජීවිත ඉදිරියට අරගෙන යනකොට උන්වහන්සේ අපිව ඉහළට ඔසවන්ට යනවා. එස්තර් ඒ කීකරුකමට ආවා. ඔබට බලවන්ත අනාගත වාක්‍ය ලැබී ඇති. ඒත් ඔබගේ පුංචි දෙයකින් ඒක අහිමි වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රපේතමය කාරණාවල තියෙනා බලවන්තම දෙය. පුංචිම දෙයකින් අපේ ආශිර්වාදය අහිමි වෙන්න පුළුවන්. ඒක අකීකරු කමකින්. බලන්න ඊශ්‍රායල් සෙනගට කිව්වා ඔබ පොරොන්දු දේශයට යනවා. ඔබේ බයිබලේ බලන්න ඊශ්‍රායල් සෙනගට කිව්වා. හැබැයි දෙවියන් වහන්සේ මොසස්ටත් එක්ක කියන්නේ. ටික කාලෙකදී කියනවා දෙවියන් වහන්සේ අපහව. නුඹ යන්නේ. ඇයි? පර්වතයට තට්ටු කරන්න කිව්වහම ඔව් දීලා ඇද්ද කේන්තියට. පර්වතයට ගැහුවා. පුංචි දෙයකින් මෝසස් තමන්ගේ ආශිර්වාද අනාගත වාක්‍ය අහිමි කරගත්තා. ඔබේ ජීවිතයේ ආශිර්වාදය පුංචි දෙයකින් අහිමි වෙන්න පුළුවන්. ඔබ විශේෂිත කෙනෙක්. ආමේන්. ඔබගේ තත්වය ඔබේ පවුල් පසුබිම දෙවියන් වහන්සේට වැදගත් නෑ. ආමේන් කියන්නේ. දෙවියන් වහන්සේට වැදගත් එක දෙයයි. මොකද්ද වැදගත්? උන්වහන්සේට වැදගත් ඔබ කියන මිනිසායි. ආමේන්. උන්වහන්සේට වැදගත් ඔබේ පවුල් පසුබිම නෙමෙයි. උන්වහන්සේට වැදගත් ඔබේ අම්මා තාත්තව නෙමෙයි. උන්වහන්සේට වැදගත් ඔබවයි. ඔබවයි.